ඔයාලා අපි එදා පාස් පේපර් එකේ question number 2 එකේ පළවෙනි හතර බැලුවා. ඊට පස්සේ ඔයාලා කිව්වා මම ඒක කරන්න කිව්වා කියලා ඔයාලට. ඔයාලා ඒවා කියන්නේ 2013 ඉඳලා 2019 වෙනකම් question number 2 එක කරලා ඇති නේද? ඔව් මැඩම්. හරි. ඒ ටික ඔව් ඒක අපි ඩිස්කස් කරලා ඊට පස්සේ question number 3 එකට යමු. ඊට කලින් මම ඔයාලට කිව්වා අර question number 1 එකේ අපි ඩිස්කස් කරනකොට අර WH question කියන section එක මම cover කරන්න ඕනේ කියලා ඔයාලට කිව්වා. හරිද? ඒක පොඩ්ඩක් බලා ගන්න. මම ඔයාලට මේකේ note එකක් එවන්නම්. මගේ screen එක මම දැන් share කරනවා. හරි. ඔයාලට මගේ Word document එක පේනවද දැන්? ඔව් මැඩම්. හරි. මේකේ තියෙනවා WH questions කියන section එක ගැන පොඩි note එකක්. මේ note එක මම ඔයාලට WhatsApp කරනවා පස්සේ ලියා ගන්න. දැන් මේකේ අර normally මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි බලමු. ඔයාලා දන්නවා ඇති questions කියලා එනකොට questions අහන්න එක එක විදිහවල් තියෙනවා. එකක් WH questions කියන question words. දැන් ඔයාලට මෙතන පේනවා ඇති සමහර questions තියෙනවා මෙතන what for, when, where, which, who, whom මෙන්න මේ වගේ ගොඩාක් තියෙනවා. පළයට යනකොට ඔයාලට බලන්න පුළුවන්. how far, how long, how many කියන how වලින් පටන් ගන්න ඒවා. හරිද? එතකොට මේවට අපි කියනවා මේ කියන්නේ how කියන එක WH word එකක් නොවුනට how කියන එකත් අපි ගන්නේ WH ඒ group එකට. හරිද? එතකොට මෙන්න මේ what, when, where, which, why, who, whom, whose මේ වගේ words 6ක් 7ක් වගේ තියෙනවා. main words ඊට අමතරව තමයි මෙන්න මේ how එකත් එක්ක how far, how long, how many මෙන්න මේ වගේ ඒවා එකතු වෙන්නේ. මේ හැම word එකක්ම WH questions කියන category එකට යටත් වෙනවා. එතකොට question types කියලා අපි බලනකොට ඔයාලට මගේ මේ Google මේක පේනවද කියලා බලන්න වෙබ්සයිට් එක. ඔව් මැඩම්. හරි. මෙතන බලන්න questions කියලා topic එකක් තියෙනවා. මේකේ yes no questions කියලා එකක් තියෙනවා. හරිද? ඔයාලට මතක ඇති අපි reported speech කරනකොට question එකක් report කරනකොට දෙවිදිහකට report කරන විදිහක් බැලුවා. එකක් WH word එක use කරලා report කරන එකක්, අනිත් එක if නැත්නම් whether කියන එක use කරලා report කරන method එකක්. ඒකදී අපි කතා කරා yes no questions ගැන. හරිද? මේ ගැන මම වෙනම lesson එකක් ඔයාලට කරන්න ඕනේ. මම දැන් briefly මේක explain කරගෙන යන්නම්. question types යනකොට මම එකක් කිව්වා WH questions තියෙනවා කියලා. ඒක පටන් ගන්න WH word වලින්. ඊළඟට yes no question කියලා එකක් තියෙනවා කියලා කිව්වා. ඒවා පටන් ගන්නෙ මෙන්න මේ වගේ helping verbs වලින්, auxiliary verbs. am, is, are, was, were, will be, ඊට පස්සේ can, could, may, might මෙන්න වගේ modals ඒ වගේ use කරලා තමයි yes no questions අපි ලියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා tag questions කියලා. මෙතන ඒක නෑ. tag questions කියලා අපි එදා කතා කරා. ඔයාලා grade 9 එකේ පොඩ්ඩක් ඒ ගැන ඉගෙන ගත්තා කියලා කිව්වා. sentence එකක් කියලා ඊට පස්සේ ඒක tag කරනවා. හරිද? උදාහරණයක් වශයෙන් දැන් අපි සිංහලෙන් කතා කරනකොට අපි කියන ඔයා එහාට ගියා නේද කියලා අහන්නේ. අර ගියා කියන එක කියලා නේද කියලා අහන්නේ. අන්න අර නේද කියන එක question word එකක් විදිහට තමයි අපි එතන ගන්නෙ. එතකොට ඒක අපි attach කරනවා. අපේ sentence එකට attach කරලා question එකක් විදිහට ඒ sentence එක මාරු කරනවා. ඒවට තමයි අපි කියන්නේ tag questions කියලා. එතකොට මෙන්න මේ WH questions වල දැන් අපිට මොන හරි ප්‍රශ්නයක් ආවා කියමුකෝ, පේපර් එකේ ප්‍රශ්නයක් ඇහුවා කවුරු හරි. ඒ ප්‍රශ්නේ අපි ප්‍රශ්නෙට දෙන්න ඕනේ උත්තරේ හොයාගන්නේ මේ WH word එකකින්. question එකේ එනවා word එකනේ WH word එක. normally WH word එක එන්නේ question එකේ මුලට. හරිද? එතකොට මෙන්න මේ WH word එක තියාගෙන අපිට හිතා ගන්න පුළුවන් මොන වගේ උත්තරයක්ද අපි දෙන්න ඕනේ එතන කියන එක. දැන් මෙතන බලන්න
question word කියලා එක column එකක් තියෙනවා. function කියලා කියන්නේ ඒකෙන් මොනවද වෙන්නේ කියන එක. ඊට පස්සේ example එකක් දීලා තියෙනවා. එතකොට what කියන word එකෙන් function එක ඒක අපි use කරන්නේ asking for information. මොනවා හරි තොරතුරක් ඉල්ල ගන්න. what is your name? ඔයාගේ නම අහනවා. එතකොට ඔයා එතන දෙන්නේ information එකක්. ආය අහනවා ආය මොකද what is your job? හරිද? එතකොට job එක ගැන අපි information එකක් දෙනවා. okay what are you doing? ඔයා මොනවද කරන්නේ? එතකොට අපි ඒකට උත්තරයක් විදිහට අපි කරන දේ මොනවද කියන එක කියනවා. එතකොට what කියන ප්‍රශ්නය ඇහුවොත් අපි අහන එක්කෙනාට දෙන උත්තරේ information එකක්. හරිද? ඒ information එක කියන්නේ තොරතුරක් කියලා කියනවා. අපි සිංහලෙන් තොරතුරක් කියලා කියන්න පුළුවන්. ඒ තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්නය අනුව තොරතුර වෙනස් වෙන්න පුළුවන්. නම ඇහුවොත් නම කියනවා, වයස ඇහුවොත් වයස කියනවා, තැන ඇහුවොත් තැන කියනවා. ඒ කියන්නේ ජොබ් එක ඇහුවොත් ජොබ් එක කියනවා. අහන එක්කෙනාගේ අනුව ඒ ප්‍රශ්නෙට අනුව අපි උත්තරයක් දෙනවා. ඉන්ෆර්මේෂන් එකක් දෙන්න ඕනේ. මේ ඉන්ෆර්මේෂන් එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඊළඟට when කියන එක බලන්න අනිත් ඒවා පස්සේ අපි ඒක ගොඩාක් වැදගත් නෙවෙයි වැදගත් ඒවා විතරක් මම දැන් කියලා දෙන්නම් when කියන එක asking about time එතකොට time එක ගැන අහනවා දැන් when කියලා කියන්නේ කාලය හරිද කාලය ගැන අහනකොට අපේ උත්තරේ වෙන්න ඕනේ කාලය ගැන ඒ කියන්නේ time එකක් නැත්නම් day එකක් date එකක් year එකක් month එකක් ඒ වගේ කාලය ගැන කියන උත්තරයක් තමයි අපිට දෙන්න වෙන්නේ. එතකොට අපි දැන් මෙන්න මේ when කියන word එක use කරලා කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් අපිට දැන් උදාහරණයක් when did you go to school කියලා අහුවොත් to candy කියලා කියන්න බෑනේ. ඇයි එයාලා අහලා තියෙන්නේ when කියන word එක use කරලා. අපි දන්නවා when කියලා අහුවොත් උත්තරයක් විදිහට එන්න ඕනේ time එක කියලා. එක්ක අපි කියන්න ඕනේ in the morning නැත්නම් at 7:30 am නැත්නම් yesterday last week last month 10 years before ඒ වගේ මොන හරි කාලයක් සම්බන්ධව තමයි අපි උත්තරේ දෙන්න ඕනේ when කියන ප්‍රශ්නේ අහුවොත් ඊළඟට where කියන ප්‍රශ්නේ බලන්න where කියන ප්‍රශ්නේ තැනක් ගැන අහනවා එතකොට මේ තැන ගැන අහනකොට අපේ උත්තරේ වෙන්න ඕනේ place එකක් මෙන්න තියෙනවා මෙතන word එක place word එක where කියන්නේ place එක එතකොට where are you going කියලා අහුවොත් කවුරු හරි ඔයාට කියන්න පුළුවන්ද at 7:30 am කියලා බෑනේ මොකද ඒක වෙලාවක් 7:30 කියන්නේ වෙලාවක් අපිට place එක වෙනුවට ඒක කියන්න බෑනේ එතකොට where are you going කියලා අහුවොත් ඒකෝ කියන්න පුළුවන් I am going to the school නැත්නම් I am going to the market I am going to the library I am going home අන්න ඒ වගේ තැනක නමක් කියන්න ඕනේ ඒක ගෙයක් වෙන්න පුළුවන් නගරයක් වෙන්න පුළුවන් කඩයක් වෙන්න පුළුවන් රටක් වෙන්න පුළුවන් මොනවා හරි තැනක් වෙන්න ඕනේ ඒක හරිද ඊළඟට which කියලා තියෙනවා which කියලා කියන්නේ හැම වෙලේම ඔයාලා මතක තියාගන්න ඕනේ which කියලා word එක ඒ WH word එකකින් ප්‍රශ්නයක් කවුරු හරි අහුවොත් ඒකට උත්තරේ විදිහට choices selections අපි කියනවා මෙතන දැන් choices කියලා තියෙනවා ඒ කියන්නේ අහන එක්කෙනා මොනවා හරි කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් දැන් පෙන් එකක් ගැන අහනවා කියලා හිතාගමුකෝ එයා එක පෙන් එකක් තියාගෙන which pen do you like කියලා අහන්න බෑ. අහන එක්කෙනා ගාව අඩුම ගානේ එයා අහන ඒ දේ ගැන දෙකක් හරි තියෙන්න ඕනේ. example 2 pens හරි තියෙන්න ඕනේ. at least 2 pens. ඊට වැඩිය තියෙන්න පුළුවන් 3 නැත්නම් 5 10 ඕන තරම් තියෙන්න පුළුවන්. අඩුම ගානේ 2 pens හරි තියෙන්න ඕනේ. ඒ දෙක පෙන්නලා මේකෙන් මොකක්ද කෝකද ඔයාට ඕනේ. අර කෝකද කියලා අහන්නේ අන්න ඒක තමයි which කියන තේරුම. උදාහරණ තව එක්සැම්පල් එකක් කිව්වොත් දැන් ඔයාලා ගෙදර ගර්ල්ස්ලා දෙන්නෙක් ඉන්නවා කියලා හිතා ගන්නකො අක්කයි නංගි ළඟ ඒජ් වල ගර්ල්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට අම්මා ෂල්වර්ස් දෙකක් ගෙනා ගවුන් දෙකක් ගේනවා. හරිද? එකක් green color එකක් pink color. දැන් පාට දෙකම ලස්සනයි ගවුන් දෙකම ලස්සනයි දෙකම එක වගේ. හරිද? එතකොට අම්මා අහනවා which dress do you like කියලා ඔයාගෙන් අහනවා. එතකොට ඔයා කරන්නේ මොකද්ද? අර කොළ පාට එකේනොයි pink color එකේනොයි මොන හරි එකක් ඔයා select කරනවා. අම්මා එක ගවුමක් අරන් ඇවිල්ලා which one do you like කියලා අහන්න පුළුවන්ද?
නිදිද බැහැ. කට්ටිය නෑ මැඩම්. උත්තර දෙන්න එහෙනම් මං විතරයි කතා කරන්න මෙතන එහෙම අහන්න බෑ මැඩම්. බෑනේ හරි එතකොට එතන අම්මා දැන් ඔයාලගෙන් මොන ගවුමද ඕනේ කියලා අහන්න එතන ගවුම් දෙකක් හරි අඩුම ගානේ තියෙන්න ඕනේ දෙකකට වැඩි තියෙන්න පුළුවන්ද පුළුවන්. පුළුවන් දෙකකට පුළුවන්. වැඩි තියෙන්න පුළුවන් දෙකකට වැඩි 3ක් තියෙන්න පුළුවන් 4ක් තියෙන්න පුළුවන් 5ක් තියෙන්න පුළුවන් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි නමුත් අඩුම ගානේ choice කරන්න එතන දෙකක්වත් තියෙන්න ඕනේ හරිද එතකොට which කියන ප්‍රශ්නේ අපි use කරොත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මොනවා හරි selection එකක් නැත්නම් choice එකක් අපි කියන්න ඕනේ. දැන් අපි දැන් examples නේ අපි දැන් මෙතන බලන්නේ. අපි ප්‍රශ්නයක් අහනකොට අපිට මේක පැටලෙන්න ඉඩ තියෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්න කියන එකත්. හරි. ඊළඟට who කියන එක. who කියන්නේ මිනිස්සෙක් ගැන අහනවා. හරිද කවුරු හරි person කෙනෙක් ගැන. එතකොට ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ who කියලා ඇහුවොත් කවුරු හරි person කෙනෙක්. ඒ කියන්නේ ඔයාලට නමක් වශයෙන් කියන්න පුළුවන්, නැත්නම් relationship එකක් වශයෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් profession එකක් වශයෙන් උත් කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් who is that person? එතකොට කියන්න පුළුවන් he is my brother. නැත්නම් he is a stranger. නැත්නම් he is a doctor. okay he is නිමල්. ඒ වගේ ඔයාලට name එකක් කියන්න පුළුවන්, නැත්නම් relationship එකක් කියන්න පුළුවන්, නැත්නම් job එක අනුව කියන්න පුළුවන්. She is my best friend. Who is this? She is my best friend. අන්න ඒ වගේ relationship එකක් අනුව කියන්න පුළුවන්. ඊළඟට whom. හරිද? මේකත් person එකක් කියන්නේ මිනිස්සෙක් ගැන කතා කරන එකක් තමයි. මෙතන බලන්න who එකටයි whom එකටයි තියෙන different එක asking what or which person or people as a subject. අපේ උත්තරේ වෙනවා සබ්ජෙක්ට් එක විදිහට. ඒ කියන්නේ අපි බලලා තියෙන සබ්ජෙක්ට්, verb, object කියන එක sentence එකේ බලලා තියෙනවා. එතකොට who කියලා ප්‍රශ්නේ අහුවොත් ඔයාලා දෙන උත්තරේ ඒ මිනිස්යාගේ නම හරි, ඒ මිනිස්යාගේ job එක හරි, ඒ මිනිස්යාගේ relationship එක හරි ඔයාලගේ sentence එකේ subject කියන තැනට එන්න ඕනේ. whom කියලා අහුවොත් කාත් එක්කද කියන තේරුම වගේ එන්නේ. එතනදී ඔයාලගේ උත්තරේ ඒ person ගේ නම හෝ relationship එක හෝ එයාලගේ මේ profession එක ඒ තුනෙන් මොන හරි එකක් අපි කියනවානේ අන්න ඒක sentence එකේ object එකේ ඒ තැනට අපිට දාන්න ඕනේ. එතකොට අපි මේක දැනගන්න ඕනේ අපි who කියන ප්‍රශ්නය අහුවොත් කොහොමද උත්තරේ දෙන්න ඕනේ? whom කියන ප්‍රශ්නේ ආවොත් කොහොමද උත්තර දෙන්න ඕනේ කියලා. දැන් මේ example එක බලන්න. Who opened the door? මෙතන who කියන එකනේ තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් my sister opened the door. අපිට කියන්න බෑනේ open the door my sister කියලා කියන්න බෑ. එතකොට අපි who කියන තැනට subject එකේ තමයි උත්තරේ දෙන්නේ. එතකොට අපි කියනවා my sister opened the door කියලා. හරිද? එතකොට මෙතන බලන්න යට whom did you see මං කිව්වා අපිට උත්තරේ එන්නේ object එක. එතකොට මම කියනවා I saw my father. මෙතනදී බලන්න my father කියන එක අපි දාලා තියෙන්නේ object එක. මට කියන්න බෑ my father I saw කියලා කියන්න බෑ. තේරුණාද? එතකොට මෙතනදී බලන්න object කියන දැන් subject verb object ඔයාලා දන්නවනේ කොහොමද කරන්න කියන එක. දැන් මේ sentence එකේ my sister කියන්නේ subject එක, opened කියන්නේ verb එක, the door කියන්නේ object එක. මෙතනදී I subject, saw verb, my father object කියන තැනට වැටෙනවා. හරිද? එතකොට who කියන ප්‍රශ්නේ අහලා තියෙන හින්දා ඒ answer එක ඒ මිනිස්යාගේ නම අපි subject කියන තැනේ දානවා. whom කියන ප්‍රශ්නේ අහලා තියෙන හින්දා ඒ මිනිස්යාගේ නම අපි object කියන තැනේ දානවා. මේක තේරුණාද?
Oh, madam. ඔක්කොම තේරුණාද? Oh, madam. මොකද මේ දැන් ඔයාලා O level class එකේනේ ඉන්නේ පුතා. ඔයාලට ගොඩාක් වෙලාවක් නෑ මේක පොඩි lessons විදිහට අපිට කරන්න ගොඩාක් වෙලාවක් නෑ. ඒ නිසා පොඩ්ඩක් අපි ඉක්මනින් මේක කරගෙන යමු. මේක තේරලා ඇති කියලා මම හිතනවා. මේ දෙකේ වෙනස. හරිද? ඊළඟට whose කියලා එකක් තියෙනවා. WHOSE කියන එක. මේ ඔක්කොම මිනිස්සෙක් ගැන කතා කරන එක තමයි. නමුත් පොඩි වෙනස් තියෙනවා. දැන් whom එකටයි who එකටයි වෙනස අපි බැලුවා. subject object වෙනස තියෙනවා. මෙතන whose කියලා කියන්නේ ownership එක. කවුද? ඒ කියන්නේ උරුමකාරයා. හරිද? ownership එක කියනවා. whose pen is this? මේ pen එක කාගේද? එතකොට අපි කියනවා it's Nimal's, it's mine, it's my friends කියලා කාගේ හරි එයාලගේ කියලා අපි කියනවා. එතනදී අපි apostrophe use කරනවා නැත්නම් possessive pronouns, possessive adjectives අපි use කරනවා. හරිද? එතකොට බලන්න whose are these keys? They are mine අපිට කියලා කියන්න පුළුවන්. නැත්නම් whose turn is it? It's my turn. නැත්නම් it's her turn කියලා කියන්න පුළුවන්. එතකොට whose කියලා ඇහුවොත් ownership එක කියන්න ඕනේ. මොන හරි බඩුවක් ගැන ඇහුවොත් අපිට එයාගේ පෙන් එක, එයාගේ බෑග් එක, මගේ පොත කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට whose කියන්නේ ඒකේ තමයි ඒකේ තේරුම. හරි. ඊළඟට බලන්න why කියන එක. මේකත් very important word එකක් අපේ. why කියලා ඇහුවොත් reason එකක් වෙන්න ඕනේ. හරිද? අපේ උත්තරේ reason එකක් වෙන්න ඕනේ. එතකොට asking for a reason, asking what for කියලා අහලා තියෙනවා. Why are you crying? I am crying because I am hurt. මට ඇඟ පතරිද නැත්නම් මට කැක්කුමයි මාව රිද්දුවා කවුරු හරි ඒ නිසා මම අඬනවා. Why are you waiting here? I am waiting for the bus. එතකොට why කියන ප්‍රශ්නේ අහුවොත් අපේ උත්තරේ වෙන්න ඕනේ reason එකක්. හරිද? ඊළඟට how කියන එක බලන්න. how කියලා කියන එක ඒකත් එක්ක ගොඩාක් පිටිපස්සෙන් words දාලා අපිට අලුත් question words හදාගන්න පුළුවන්. basic how කියන එක normally කොහොමද මොන හරි දෙයක් කොහොමද වෙන්නේ? ඔයාට කොහොමද? අරක කොහොමද උනේ? මේක කොහොමද කරන්නේ කියලා ඒ කොහොමද කියන manner එක. how කියලා කියන එකම manner එක කියලා අපි කියනවා. කොහොමද කියන එක තමයි ඒකේ තේරුම manner කියලා කියන්නේ. හරිද? මේ දේ කොහොමද උනේ කියලා අහන එක. එතකොට how කියන word එක තනියම ආවොත් කොහොමද එක දෙයක් උනේ, කොහොමද අරක කරේ, කොහොමද මේක කරේ, ඔයාට කොහොමද කියලා අහන එකට අපි use කරනවා. ඒ වගේම තමයි how එකත් එක්ක how far, how long, how many කියන ඒ වගේ words use කරාම ඒ question එකේ type එක වෙනස් වෙනවා. දැන් how විතරක් use කරොත් කොහොමද කියන manner එක අපි කියන්න ඕනේ. නමුත් how far කියන එක ආවොත් අපි දුර ගැන කතා කරනවා. how far දුර ගැන උත්තරයක් එන්න ඕනේ. how far is it from Kandy කියලා ඇහුවොත් අපි it is 25 kilometers නැත්නම් it's about 1 hour distance ඒ වගේ කියන්න පුළුවන්. හරිද? ඊළඟට how long කියලා ඇහුවොත් long කියන word එක අනුව තමයි අපි උත්තරේ දෙන්න ඕනේ. length එක දිග කියන්න ඕනේ. නැත්නම් වෙලාව කියන්න පුළුවන්. කොච්චර වෙලාවක්ද how long කියලා අහනකොට අපිට දිග අහන එකටත් long කියන word එක use කරන්න පුළුවන්. නැත්නම් කොච්චර වෙලාවක් මේකට යයිද නැත්නම් කොච්චර වෙලාවක් ඔයා මෙතන ඉන්නවද කියලා අහන ප්‍රශ්නයකට උනත් අපිට how long එක use කරන්න පුළුවන්. how many කියලා ඇහුවොත් quantity. ඒ කියන්නේ ගාන අහනවා. ඒ ගාන බලන්න countable කියලා තියෙනවා. countable කියලා කියන්නේ අපිට count කරන්න පුළුවන් amount එකක් වෙන්න ඕනේ. අපිට ගිහිල්ලා how many sugar කියලා අහන්න බෑ. how many water කියලා අහන්න බෑ. ඒවා uncountable. water, sugar, flour ඒවා uncountable. හරිද? එතකොට countable ඒවා තියෙනවානේ. how many cups are here? how many chairs? how many children? ඒ වගේ ගණන් කරන්න පුළුවන් 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් ඒවා තමයි අපි කියන countable කියලා. ඒ වගේ countable noun එකක් උත්තරයක් විදිහට ඕන නම් අපි how many කියන එක use කරනවා. එහෙම නැත්ව uncountable නම් how much. how much sugar do you want? එතකොට අපි කියනවා one sugar කියන්න බෑනේ.
1 kilogram of sugar. අපි එතන measurement එකක් කියනවා. How much water do you want and how much milk do you want? I want a bottle of milk. A liter of milk. එතන 1 milk 2 milk කියලා කියන්නේ 1 water එහෙම කියන්නේ. එතන අපි measurement එක දෙනවා. bottle එකක් හරි නැත්නම් liter හරි kilogram gram 1 sack 1 bag අන්න ඒ වගේ මොන හරි measurement එකක් අපි දෙනවා. uncountable ඒවා අපි measurement එකකින් විතරයි count කරන්න පුළුවන් 1 2 3 කියලා නිකන් ගණන් කරලා කියන්න බෑ. ඒක තමයි countable uncountable එකට තියෙන වෙනස. හරි. ඊළඟට how old කියන එක old හැමදාම ඔයාලා දන්නවා වයස ගැන කතා කරන එක. එතකොට how old are you? එතකොට අපි age එක එතන කතා කරනවා. වයස ගැන විතරයි එතන කතා කරන්නේ. මේක how come කියන එක informal එකක්. අපි අහනවා මේක කොහොමද උනේ කියලා අහන්න ඉංග්‍රීසි වල කතා කරනකොට how come කියන word එක use කරනවා. මෙතන come එකටයි එනවා කියන එකටයි කිසිම සම්බන්ධයක් නැහැ. මේක ඔයාලට අවශ්‍ය නැහැ දැනට. අපිට දැන් අපි important ඒවා විතරයි අපි මෙතන බැලුවේ. මේකේ මොන හරි doubts තියෙනවද කාට හරි? නෑ මැඩම්. තේරුණාද? නෑ මැඩම්. හරි. මම මේක ඔයාලට හදලා මේකේ ඕන දේවල් විතරක් දාලා ඔයාලට මම ඒක මේ WhatsApp එකේ යවන්නම්. ඔයාලා ඒ note එක ලියා ගන්න. හරි. හා මැඩම්. ඕකේ. දැන් අපි හරි මැඩම්. ඕකේ පුතා. දැන් අපි යමු අපේ ඊළඟ මේකට පේපර් එක ගන්න. ඔයාලට මම එදා අපි ඩිස්කස් කරා question number 2 එක. question number 2 එකේ දැන් තව ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න 2014 paper එක. නේද අපි බලන්න තියෙන්නේ අපිට. ඔව් මැඩම්. හරි ඒක ගන්නකො. ඔයාලා ඒවට උත්තර ලියලා ඇති. උත්තර ලියලා තියෙන කට්ටිය red pen එක අරගන්න. අපි correct කරගෙනම යමු. ඔහම මැදින් එන lessons ටික මම ඔයාලට පොඩ cover කරගෙන යන්නම්. ඒක හොඳයිනේ එහෙම කරන එක නේද? ඔව් මැඩම්. හරි. මේකේ 2014 paper එක ගන්න. මේකනේ අපි මේක බැලුවද? නෑ මැඩම්. නෑනේ. හරි. අපි ඉක්මනින්ම බලමු. In a bookshop you see the following signs. මේක බැලුවේ නැද්ද? කලින් මේකට කලින් එකත් instructions එකක් නේ තිබ්බේ. ඔව් මැඩම්. හරි. Above the bookshelves. එතකොට ඔයාලා bookshop එකට යනවා. bookshop එකේ bookshelf එකේ මේ වගේ note මේ signs තියෙනවා. children's books, cookery books, health and fitness and nutrition, arts and photography, sports, outdoor activities, computer and technology. දැන් ඔයාලගේ ඉස්කෝල library එකක් තියෙනවානේ. ඔන්න ඕකට ගිහිල්ලා ඔයාලා යන්නේ කොයි පැත්තටද කියන්න බලන්න මට. reading books තියෙන පැත්තට. මොන reading books ද? Novels. Children's. බොරු කියන්න එපා. children's එකට කවුරුත් යන්නේ නැහැ. ඇත්ත මැඩම් කියන්නේ. හොරෙන් novels තමයි උස්සගෙන එන්නේ. නෑ මැඩම්. ඔව් මැඩම්. ඕනේ ඒක නෑ මම මැඩම්. දන්නවා. අනිත් එක ඔයාලගේ පන්තියේ ඉස්සරහින්ම තියෙන පොඩි library එකක් නේද? English library එකක්. ඒකේ හැමදාම පොත් එක විදිහටමයි තියෙන්නේ. එක පොතක්වත් අඩු වෙන්නෙත් නැහැ. එක පොතක්වත් වැඩි වෙන්නෙත් නැහැ ඒකේ. ගන්න කට්ටිය තියන්නෙත් නැහැ. තියෙන කට්ටිය ගන්නෙත් නැහැ නේ. English පොත් කියවන්නේ නැහැ. children's books කියවන්නේ නැහැ. educational ඒවා කියවන්නේ නැහැ. හඳුගෙන යනවා library එකට novels හොයාගන්න. ඉතින් හොරෙන් ඒකත් කියවනවා. නේද? ඔව් මැඩම්. හරි. නෑ මැඩම්. ඒවට ප්‍රශ්නයක් නෑ. O level ඉවර වෙලා කියවන්න. දැන් ඕවට ඇඩික්ට් වුණත් ගොඩක් අමාරුයි. ඔකෙන් එළියට එන්න. කියවන එකේ ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන් අපි කියවන්න ඕනේ පොත්. මම ඒක ඇහුවේ දැන් ඔයාලා ලයිබ්‍රරි එකට ගිහිල්ලා notes සයින්ස් බලලා ඒ තැනට හරියට යනවනේ. දැන් සිංහල සාහිත්‍ය පොත් තියෙනවා ඒ පැත්තට යන්නේ නෑ. සයන්ස් පොත් තියෙනවා ඒ පැත්තට යන්නේ නෑ. ඉංග්‍රීසි ඒවා තියෙනවා ඒ පැත්තට යන්නේ නෑ. හොයාගෙන යන්න දන්නවනේ පොත් ටික. අන්න ඒ වගේ ලයිබ්‍රරි එකක notices තමයි මෙතන තියෙන්නේ සයින්ස්. හරිද?
එතකොට මේකේ 6ක් තියෙනවා. 6න් එකක් කපලා තියෙනවා. දැන් අපි දන්නවා උත්තර 6ක් ප්‍රශ්න 6ක් තියෙන්න ඕනේ. ඒක එකකට යාලා උත්තරේ දීලා තියෙන්න ඕනේ කියන එක. එතන බලන්න යට which shelves would you go to if you are interested in the following. Okay, first one is done for you කියලා තියෙනවා. Taking pictures of beautiful sceneries. Number 2 දීලා තියෙනවා යාලා. එතකොට මෙතන number 2 එක කපලක් තියෙනවා. එතකොට අපි දන්නවා අපි දාන්න ඕනේ උත්තරේ මොන වගේද දාන්න ඕනේ? number එකේ numbers ගන්න. මෙතන යාලා instructions එකේ දීලා නැහැ. මෙතන instructions එකේ දීලා නැහැ ඔයාලා මොනවද දාන්න ඕනේ කියන එක. number එක දාන්න ඕනේද ලියන්න ඕනේද කියන එක දීලා නැහැ. හැබැයි example එකේ ඔයාලා number එක දීලා තියෙනවා. එතකොට දැන් ඔයාලා දන්නවා උත්තරවල numbers විදිහටම මෙතන එන්න ඕනේ කියන එක. හරිද? එතකොට හරියට number system එක බලා ගන්න සමහර ළමයි මේක බලන්න නැතුව මෙතන 1 2 3 කියලා කියනවා මේක. දැන් මෙතන තියෙන 1 2 3 4 5 6 නේ. සමහර ළමයි මේ පැත්තේ 1 2 3 කියව ගන්නවා. ඒක හරියට ඇස්සලා බලා ගන්න ඕනේ මොනවාද කොයි නම්බර එකටද තියෙන්නේ කියන එක. දැන් කියන්න buying a book for your younger sister. 1 number 1 children's book. හරිද? ඊළඟට losing weight by controlling the diet. 5 number මේක තව විනාඩි 10කින් ඕෆ් වෙයි. ඕෆ් වුණොත් ආයෙ ඔයාලා end link එක click කරලා learning to make various cakes and sweets. 3 cookery books. number 3. hari. improving your ability to play badminton. 4 number 4. hari. learning about sending and receiving emails. 6. මේක අමාරු නෑනේ. හැබැයි සමහර වෙලාවට සමහර ළමයි හදිස්සියේ ඉක්මනට ඉවර කරන්න ඕනේ කියලා හදිස්සියේ සමහර numbers එකම numbers repeat කරනවා. දැන් ඔයාලගේ O level exam paper එකේ මම ඒක දැක්කා. උත්තරේ ඔක්කොම හරි. හැබැයි සමහරලාට 5 කියන number එක තැන් දෙකක ලියලා. එහෙම නැත්නම් මෙතන දීලා තියෙන example එකේ තියෙනවනේ දෙක. ආයෙ අපිට මේක අවශ්‍ය නෑනේ. ඒකත් කොහේ හරි තැනක ලියලා ඒ උත්තරේ වැරදි එකට දාගෙන තියෙනවා. ඒ හින්දා ගොඩාක් කල්පනාවෙන් ඉන්න. ඔයාලා මාක් කරන හැම වෙලේම ඔයාලා උත්තර ටික මෙහෙම කපන්න. මේ නම්බර එක මෙහෙම කපන්න. එතකොට ඔයාලා දන්නවා ඔයාලා ඒ උත්තරේ ලියලා තියෙනවා කියන එක. ඒවා ඔයාලට ඇඩිෂනලි ඔයාලට උදව් කරන දේවල්. මේ වගේ අපි උත්තර ලියනකොට පෙන්සිල් එකෙන් හරි කපා ගන්න එක ඇඩිෂනලි ඔයාලට උදව් වෙනවා. ඒවා ටෙක්නික්ස් පුතා. ටෙක්නික්ස් කියලා අපි කියලා දෙන්නේ ඔයාලට ඒවා එක්සෑම් එක ලේසි කරගන්න තමයි අපි ඒවා කියලා දෙන්නේ. හරිද? එතකොට මේක කොහොමද කියලා තේරුණානේ. මේක අමාරු නෑනේ. අපි යමු ඊළඟ එකට. 2015 paper එක ගන්න. මම ඔයාලගේ attendance තව එකපාරක් මාක් කරගන්නම් ඉන්න. 23 දෙනෙක් ඉන්නවා දැනට. කවිෂ ඔයත් මාක් කරනවා නේද? මාක් කරගත්තා මැඩම්. මැදින් කට්ටිය ජොයින් වෙනවා. ඒ නිසා ඒකත් ඔයා පොඩ්ඩක් බලා ගන්න. කියන්නේ මැදදී මැඩම්. 22 දෙනෙක් ඉන්නවා දැන් පන්තියේ. එන්න හොඳයි ඔයාලා. attendance හොඳයි. එන්න වැඩි වෙනවා. ආසයි බලන්න 31 දෙනාම පන්තියේ දවසක ඉන්න දවසක්. ඔය සායස් එහෙම ඉන්නේ නැද්ද ක්ලාස් එකට? නෑ මැඩම්. නෑ මැඩම්. එන්නේ නැද්ද යා? නෑ මැඩම්. හරි කමක් නැහැ. ඉතින් ඕන ළමයා එනවනේ. හරි. මේකට යන්න 2015 paper එකේ read what the class teacher of grade 11 said about her pupils. Pupils කියන ළමයි ගැන complete the sentences. මෙතනත් එයාලා උත්තර දීලා තියෙනවා. එකක් කපලා තියෙනවා. එයාලා දීලා තියෙන්නේ alphabet letter එක. කෝකේද? මෙන්න මේ පැත්තේ තියෙන උත්තරවල alphabet letter එක දීලා තියෙනවා.
එතකොට අපි දන්නවා දැන් මෙතන යාලා දීලා නැහැ මොනවද කරන්න ඕන කියන එක. හැබැයි අපි දන්නවා මෙතන අපි alphabet letter එක තමයි දාන්න ඕනේ කියන එක. So උත්තර ටික ඉස්සෙල්ලා කියවලා ඉමු. Stories are very interesting. Painting are beautiful. Is very good at mathematics. Speeches attract the audience. Is always ready to help others. Is a pleasure to listen to her. ඔයාලට 11 මට වෙන පන්තියක් තියනවද? නෑ මැඩම් දෙකට තියෙනවා. නෑ මැඩම්. කීයටද? දෙකටයි madam. හරි ඕකේ. එතකොට චනුර is a clever boy. He මොකද දීලා තියෙන්නේ යාළ උත්තර විදිහට? C C C කියන එක දීලා තියෙනවා. ඕකේ. එතකොට අපි මෙතන එක කපා ගමු. මොකද අපි මේකෙන් නේ බලන්නේ. හරි. Manuri is a wonderful storyteller. මොකද දෙන්න ඕනේ? A කියන එක her stories are very interesting. එතකොට අපි එතනට A කියන එක දානවා. දාලා මොනවද කරන්නේ? මෙන්න මේක කපා ගන්නවා. මේකත් ඕන වුණොත් කපා ගන්න. අපිට ඒක safety. Gayan is an excellent artist. B B B එක අපි ලියන්න ඕනේ. ලියනකොටම අපි මොනවද කරන්නේ? එතන කපා ගන්න ඕනේ අපේ එතන තියෙන උත්තරේ. His paintings are beautiful. Rohini has a great talent for singing. It F It is pleasure to listen to her. එතකොට අපි F එක දානවා. දාලා අපි F එක මෙහෙම කපා ගන්නවා. දැන් අපි දන්නා අපි ලියපු ඒවා ටික කපලා ඉවරයි. දැන් ඉතුරුලා තියෙන්නේ දෙකයි. Lahiru is a fluent speaker. D His speeches attract the audience. හරිද? එතකොට අපි මේකත් කපා ගත්තා. එතකොට ඉතුරුලා තියෙන්නේ මොකද්ද? E The promoting mind and understanding. She is always ready to help others. එතකොට අපි E කියන එක දානවා. අන්තිම එක කපන්නත් ඕනේ අපි දැන් උත්තර ටික ඔක්කොම හරියට ලියලා ඉවරයි. හරි. ඊළඟ එකට යන්න මේකනේ. ඔව් මැඩම්. හරි. madam. මේකේ එක page එක කොටසක් තියෙනවා අනෙක් page එක අනිත් එක තියෙනවා. ඉස්සෙල්ලා මේක බලාගෙන යමු. Fill in the blanks in the following dialogue. Use the words given in the box. There is one extra word. මෙතන බලන්න 1 2 3 4 5 6 7 words තියෙනවා. එයාලා කියලා තියෙනවා there is one extra word කියලා. ඒකට ඔයාලා alert වෙන්න ඕනේ. එක උත්තරයක් වැඩිපුර තියෙනවා. ඔයාලා කපාගෙන ආවත් අන්තිමට එක ප්‍රශ්නයක් ඉතුරු වෙයි. හැබැයි උත්තර දෙකක් ඉතුරු වෙයි. ඒකට ඔයාලා ගොඩාක් සැලකිල්ලෙන් මේකට උත්තර දෙන්න ඕනේ. හරිද? your answers බලන්න over for to about in of near කියලා තියෙනවා. මේවා prepositions කියලා අපි කියනවා. ඔයාලා ඉගෙනගෙන ඇති prepositions එකේ කියවා. හරි. එතකොට your bag looks very heavy. Yes, it is very heavy. Let me carry it for you. එතකොට යාලා for එක මෙතන mark කරලා තියෙනවා. Thank you Amit. You are welcome. What do you have? මොකක්ද දෙන්න ඕනේ? In What do you have in this bag? ඔයාලා දැන් මෙතන උත්තරේ ලියන්න ඕනේ. ඔයාලා ලියනකොටම කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේක මෙහෙම කපා ගන්න ඕනේ. හරි. මගේ page එක ඊළඟ එකේ තියෙන ඒකත් අරගන්න. මේකනේ. පේනවද මේක? ඔව් මැඩම්. ඔව් මැඩම්. හරි. papers දෙකම පේනවද දැන්? Oh, madam. ඔව් මැඩම්. එතනට අපි දාපු උත්තරේ in. එතකොට අපි ඒ උත්තරේ කැපුවා. in කියන එක කැපුවා. දැන් අපිට මේකනේ what is in this bag? Lots මොකක්ද දෙන්න ඕනේ? off කියන එක එන්න ඕනේ. අපි off එක දැම්මා. දාලා මොනවද කරන්න ඕනේ ඊට පස්සේ? මෙතන off එක කපනවා. Why so many books? We don't need any today. Oh dear, I forget. මොකද About
forgot කියන එක මෙතන forgot වෙන්න ඕනේ forget නෙවෙයි I forgot about නේද forgot about it about it ඒක ලියලා අපි මොනවද කරන්නේ about එක කපනවා today is the cleaning day isn't it yes our friends are over over there waiting for us over there waiting for us අපි ඒකත් ලියලා මෙතන මේක කපනවා හරිද so let's run to okay near to කියලා දෙකක් දෙන දෙකම ළඟ ළඟින් යන උත්තර ගොඩාක් කල්පනාවෙන් අපි දාන්න ඕනේ run to දැන් එයාලා ළඟට දුවමු කියන එක තමයි දෙකම තේරුම එතකොට 2 කියන එක අපි ලියුවා මේක එතකොට අපිට ඉතුරුලා තියෙන උත්තරේ හරිද හරි ඊළඟ එකට යන්න දැන් මේක 2015 පේපර් එක 2016 එකට යන්න දැන් 16 අපි දැන් බැලුවේ මේක 17 නේ එතකොට අපි යන්න ඕනේ දැන් 17 Oh, madam. hari okay putta so underline the correct answer the first one is done for you api baluwa eke මේකත් අපි අර කලින් කරපු පේපර් එකේ එකක් මොන හරි අවුරුද්දක අපි කරා ඒකේ සෙන්ටෙන්ස් එක ළඟ උත්තර දෙක දීලා තියෙනවා ඒකේ ගොඩාක් ළඟින් යන උත්තර තියෙන්නේ ඒතර ඔයාලා ඒකේ ගොඩාක් මැච් වෙන උත්තරේ තමයි ලියන්න ඕනේ ලියනවාද අන්ඩර්ලයින් කරන්න ඕනේ හරිද එයාලා එකක් කරලත් පෙන්නලා තියෙනවා ඒ වගේම තමයි එයාලා මෙතන අන්ඩර්ලයින් කියන වර්ඩ් එක යූස් කරලාත් තියෙනවා මෙහෙමත් දීලා මෙහෙමත් දුන්නාට පස්සේ ඔයාලා මෙහෙ ආයෙ ලියන්න බෑ හරිද එතකොට tell me what you did after I left yesterday well we මොකක්ද එන්න ඕනේ walked, දැන් මෙතන yesterday නේ yesterday කියන්නේ past tense එකක් එතකොට අපි දන්නවා අපි කියන්නේ ඊයේ වෙච්ච දෙයක් අහනකොට අපේ verb එක past tense එකේ එන්න ඕනේ එතකොට උත්තරේ walked කියන එක එන්න ඕනේ හරි ඊළඟට there was a small shop selling මෙතන was තියෙන හින්දා අපිට මෙතන verb එක ing form එකේ එන්න ඕනේ was selling masks so you bought, past tense you bought a mask let me see it no the shop was closed ha 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 tomorrow we are going okay ඔයාලා දන්නා නිකන් අපිට going ලියන්න බෑ අනිවාර්යෙන් helping verb එකක් ළඟින් තියෙන්න ඕනේ එතකොට are going there again I wish I could can කියන එක එන්න බෑ පුතා මෙතන could කියන word එක තමයි එන්නේ can එකේ past tense එක තමයි could එක ඒ කියන්නේ මම හිතනවා මට ඔයාව join වෙන්න පුළුවන් වුණොත් කියන විදිහට තමයි අපි ලියන්නේ පුළුවන් වුණොත් එතකොට ඒක අපි past tense එකක් විදිහට තමයි එතන ගන්නෙ can එකේ past එක තමයි අපි මෙතන දාන්න ඕනේ එතකොට could you can't you have to study එතකොට ඔයාලා හොඳට මේකේ note කරගන්න මේක නිකන් verb නිකන් normal easy activity එකක් වගේ තිබ්බට මේක verb forms ගැන තියෙන activity එකක්. ඔයාලා දැන් tenses ඉගෙනගෙන තියෙනවා present tense, past tense, future, simple අරවා මේ ඔක්කොම tenses 12ක් වගේ අපි එදා බලුවා ඉස්කෝලේදී. මේ tenses ඔක්කොම මෙතන mix වෙලා තියෙනවා. බලන්න මෙතන past tense තියෙනවා. මෙතන ing form තියෙනවා. මෙතන ආයේ modal එකක් තියෙනවා. එතකොට tenses mix වෙලා තමයි එන්නේ. අපි එක විදිහට tenses බෙදලා ඉගෙන ගත්තට exam එකට එහෙම යාලා sentence ලියන්න මේ tense එකේ මෙහෙම ලියන්න කියලා එවන් දෙන්නේ නෑ යාලා. අපිට එන්නේ ඔක්කොම tense mix වෙලා ඒක එක තැන්වල එක විදිහට එන විදිහට තමයි යාලා ප්‍රශ්නේ හදන්නේ. ඒ නිසා අපි ගොඩාක් විමසිලිමත්ව තමයි පේපර් එකට උත්තරේ ලියන්න ඕනේ. මේවා පොඩි ප්‍රශ්නනේ ලකුණු 5 එනේවා. මේවල full marks ගත්තා නම් අපිට pass ඒ border line එක pass කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට ලොකු ප්‍රශ්න වලින් තියෙන්නේ ඒ එකක් හරහා යන එක. ඒ එකක් ගන්න try කරන එක විතරයි. පාස් වුණොත් ඒකත් ලොකු දෙයක් නේ. ඒක පාස් කියන මේක ඒක පැනගත්තා නම් ඊළඟ එක රිසල්ට් එකක් ගන්න එක අමාරු නෑ. හරි. අපි යමු අපේ ඊළඟ එකට. 2018 paper එක. Fill in the blanks in the following dialogue. Use the words given in the box. The first one is done for you. So මෙතන එයාලා extra word එකක් ගැන කතා කරලා නැහැ. පළවෙනි එක එයාලා ලියලා තියෙනවා inside, around, for, with, behind, from උත්තර 6ක් තියෙනවා. blanks උත් 6ක් තියෙනවා. පළවෙනි එකට එයාලා උත්තරේ දීලා තියෙනවා. Where were you exactly when the accident happened? I was inside the school bus. එතකොට ඒක කපලා තියෙන උත්තරේ මෙතන එයාලා ලියලා තියෙනවා. Did you clearly see what happened? Yes, a motorbike was coming behind behind. මෙතන ඉස්සරහා කියන එකට කිසිම මේකක් නැහැ නේද? එතකොට අපිට දන්නවා behind කියන එක තමයි මෙතනට එන්න ඕනේ. behind. හරිද? ඒක ලියලා අපි මොනවද දැන් කරන්න ඕනේ? කපන්න ඕනේ. මේක එහෙම කපලා දානවා. The driver stopped the bus because of heavy traffic. After that, the motorbike tried to overtake us and collided. With. With collided කියන්නේ ගැටුණා කියන එක. collided කියන word එකේ තේරුම with a van coming from බලන්න මං දැන් ලියන්න මේක කපනවා. හරිද? from the opposite direction. When did this happen? I think it was Around. ඒ වෙලාව ඒ කියන්නේ ඒ වෙලාවේ කියන එක තමයි exact වෙලාව කියන්නේ නැහැ නේ. normally මේ වගේ incident එකක් වුණාම හරියටම 7ට කියලා කියන්නේ ඒ 7 වගේ ඇති කියලා තමයි කියන්නේ නේද? එතකොට around 7 am. Thank you for the information. එතකොට ඒකත් අපිට හරි. අමාරු නෑනේ මේක. නෑ මැඩම්. ඊළඟ එකට යමු. මේක 2000 මොන අවුරුද්දේද? 19 paper එක. ඕකේ. මට විනාඩියක් දෙන්න. ඔයාලගේ attendance mark කරගන්න. මම attendance විටින් විට ගන්නවා. එතකොට කලින් සමහර ළමයි කියනවනේ මම පළවෙනි ආවා විනාඩි 5ක් හිටියා ඊට පස්සේ ඉන්ටර්නෙට් නැති වුණා කියලා. එතකොට මම ක්ලාස් එක පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙනකන් මැදින් ඔයාලගේ attendance mark කරගෙනම තමයි යන්නේ. එතකොට තමයි මට ඔය සමහර ළමයි බොරුවටත් කියන ඇවිල්ලා මම ක්ලාස් එකට ආවා කියලා ඒවා අහුවෙන්නේ. දැන් කවිෂ මාක් කරන්න එකපාරයිනේ. මම ෆුල් ටයිම් දැන් ඔයාලට දැන් උගන්වනකොටම 10 පාරක් විතර මම මාක් කරගත්තා. ඒවා ඔක්කොම බලලා තමයි මම ඔයාලගේ attendance මාක් කරන්නේ. එතකොට ළමයින්ට හොර කරන්න බෑ. දැනුත් මම attendance තමයි දැන් 10 වෙනි ස්ක්‍රීන්ෂොට් එක මම ගත්තා. දැන් මේක බලාගෙන තමයි මම ඉක්මනට මාක් කරලා දෙන්නේ. ඒ නිසා ඔයාලට කලින් ආවා ඊට පස්සේ ආවේ නෑ මොනවත් කියන්න බෑ. කලින් ආවා නම් කලින් නම තියෙන්න ඕනේ කොහේ හරි නේද? හරි. දැන් මගේ ස්ක්‍රීන් එක පේනව නේද ඔයාලට? ඔව් මැඩම්. question number okay 2019 paper එක. Fill in the blanks in the following dialogue. Use the words given in the box. Write the letter of the correct word in the space given. The first one is done for you. මෙතන උත්තර 6ක් තියෙනවා, ප්‍රශ්න 6ක් තියෙනවා, එකක් දීලා තියෙනවා. එයාලා දාලා තියෙන්නේ මොකද්ද මෙතන? alphabet letter එක දාලා තියෙනවා. C කියන letter එක දාලා තියෙනවා. අපි එතකොට ඒක note කරගන්න මෙතන. ඊළඟට wow, what a lovely photograph. Is this your family? Yes, it was taken at my sister's wedding. එතකොට ඒකට C දාලා තියෙන යාලා. Who do you මොකද්ද?
think think is sitting next to me. Who do you think? එතකොට මොකක්ද දෙන්න ඕනේ උත්තරේ? E E එන්න ඕනේ. Who do you think? ඒක ලියලා මම මොකද කරන්නේ? මේක කපලා දානවා. කපන Okay. ඊළඟට it must be your twin A twin sister. එතකොට A. It must be your twin sister. Twin කියන දන්නවනේ කවුද කියලා? නිමුන් සහෝදරිය. හරිද? Yes, you are right. Two of you look the same and you both are wearing frog frocks B. B B. frog wearing frocks. එතකොට B. ඒකත් කියලා මේකත් අපි කපනවා. Aren't you? Is the boy wearing the red F F shirt? Your elder brother. No, he is the youngest, but he is very tall. Tall එක word එක D. D Your father and mother still look very young, don't they? Of course. Thank you for the compliment. එතකොට සමහර ළමයින්ට වෙන්නේ මොකක්ද දන්නවද? උත්තර ඔක්කොම දන්නවනේ. පට ගාලා words ටික ලියලා ඊළඟ question එකට යනවා. වැරදි නෑ, උත්තර හරි වෙන්න පුළුවන්. නමුත් underline කරන්න කියවනම් underline කරන්න ඕනේ. alphabet letter එක දාන්න කිව්වනම් alphabet letter එක දාන්න ඕනේ. මෙතන අනිත් එක යාලා ප්‍රශ්නෙම සමහර ප්‍රශ්න වල එහෙම දීලා තිබ්බේ නෑ. හැබැයි මෙතන යාලා දීලා තියෙනවා. write the letter of the correct word කියන එක වෙනම දීලාම තියෙනවා. ඒකට අපි ගොඩාක් සිහි කල්පනාවෙන් මේක කරන්න ඕනේ. දැන් දෙවෙනි ප්‍රශ්න ටික ඉවරයි 2019 වෙනකන් තිබ්බ papers වල. හරිද? දැන් ඔයාලා 2010 paper එකේ යන්න තුන්වෙනි ප්‍රශ්නෙට. බලමුද ඒකත්? පළවෙනි ප්‍රශ්න 4 එකේ. හරි. අනිත් මේ වගේම අපි ඒකෙත් පළවෙනි ප්‍රශ්න අවුරුදු 4 බලමු. හරි. මේකේ බලන්න write a paragraph of 5 sentences about Ravi Raj. Follow the example. දැන් පුතා මේකේ 2010 වල ඉඳලා තියෙන පේපර් එකනේ තියෙන්නේ. ඔයාලගේ සිලබස් එක වෙනස් වුණේ කොයි අවුරුද්දේද? 2016. හරි. එතකොට 2016 වෙනකන් තිබ්බ පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ආවේ එක්කෝ පික්චර් එකක් දීලා ඩිස්ක්‍රයිබ් කරන්න කියලා ආවා. හරිද? එක පින්තූරයක් දෙනවා දීලා යටින් මේ වගේ ලයින්ස් දෙනවා. ඔයාලා සෙන්ටෙන්සස් 5ක් ලියන්න ඕනේ ඒ පික්චර් එක ගැන. එක අවුරුද්දක් එහෙම ආවනම් ඊට එහා අවුරුද්දේ එන්නේ මේ වගේ ඇක්ටිවිටි එකක්. ඒ කියන්නේ පැරග්‍රාෆ් එකක් දෙනවා දීලා තව මිනිසෙක් ගැන තොරතුරුත් දෙනවා. ඊට පස්සේ මේ පැරග්‍රාෆ් එක බලලා දැන් මේකේ තියෙන්නේ සුජාත පෙරේරා කියන කෙනා ගැනනේ. ඒක බලලා රවි රාජ් ගැන ලියන්න කියලා තියෙනවා. එතකොට අපිට මේ පැසේජ් එකේ තියෙන දේවල් මෙයාගේ අනුව වෙනස් කරලා ලියන්න ඕනේ. එතකොට නිකන් කියමු දැන් 2010 මේක ආවා 2011 එන්නේ picture description එකක්. 2012 ආයේ මේ වගේ එකක් එනවා. 13 picture description. ඒ වගේ තමයි ඒ new syllabus එක මාරු වෙනකම් පරණ syllabus එකේ තිබ්බේ. new syllabus එක ආවට පස්සේ new syllabus එකේ දැන් වෙනකම් එන්නේ ගොඩාක් picture description තමයි. නමුත් picture description එකේ එයාලා picture එක දීලා මුළු sentence එකම ඔයාලට ලියන්න දෙන්නේ නැහැ. එයාලා දැන් කරන්නේ පින්තූරේ දෙනවා දීලා එයාලා යටින් passage එකක් දෙනවා. ඒ passage එකේ blanks දෙනවා. ඒ blanks වලට ඔයාලා හරියටම උත්තර ලියන්න ඕනේ. එහෙම එනකොට පුතා
දැන් අපි නිකන් කියමුකෝ අපිට මොන හරි කල්පනා කරලා ලියන්න කිව්වහම අපිට ඕන දෙයක් එතන අපිට ලියන්න පුළුවන්. එතනදී අපිට යාලා දැන් normally sentences පහක් ලියනකොට grammar එක බලනවා ඊළඟට content එක තියෙනවද කියලා බලනවා. එහෙම බලනකොට ඒ picture එකේ තියෙන මොනවා හරි දේවල් බාහගෙන සමහර ළමයි ලියනවා there is a sun, there is a bird, there is a tree කියලා ලියනවා. ඒවටත් අපි marks දෙනවා හරියට ලියලා තිබ්බනම් grammar එක. නමුත් paper එක easy වුණානේ. ඒ කියන්නේ යාලා picture එක දීලා මම ඔයාලට පෙන්නන්නම් එකක්. මේකේ තියෙනවද දන්නේ නැහැ. දැන් මේක ඊළඟ අවුරුද්දේ ආපු එකක්. මම කියන්නේ ඔයාලා දැන් 2016න් පස්සේ තියෙන පේපර් එකක් ගත්තා නම් ඔයාලට ඒකේ පෙනෙයි. එයාලා පින්තූරේ දීලා පැසේජ් එක දුන්නා. ඔයාලගේ මේ සැරේ එක්සෑම් පේපර් එකත් එහෙම තමයි ආවේ. පැසේජ් එක දෙනවා. පැසේජ් එකේ ඔයාලා අදාළ උත්තර ටික ලියන්න ඕනේ. සමහර වෙලාවට එයාලා උත්තර ටික දෙනවා. ඒකෙන් තෝරලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලා අපිට කල්පනා කරලා ලියන්නත් දෙනවා. ඔතන දැන් අපිට කල්පනා කරලා ලියන්න කියලා එනකොට පින්තූරය අපි ගොඩාක් ස්ටඩි කරන්න ඕනේ. ඔයාලගේ ගිය පේපර් එකේ ආපු පින්තූරයක් ඔයාලගේ හරි grade 10 එක හරි ඔය papers දෙකේ මොනවා හරි පින්තූරයක පූසෙක්ගේ පින්තූරයක් තිබ්බා. අතෙන් යන්නේ පූස වඳිනවා එක එක විදිහට යාලා. ඇඳලා පූසා කියන උත්තරය කැට් කියලා ඔයාලා ලිව්ව නැත්තම් වැරදි. එතකොට ඔයාලා හොඳට කල්පනා කරන්න ඕනේ ඉන්නේ පූසෙක්ද බල්ලෙක්ද රිලවෙක්ද මොකක්ද කියලා ඔයාලා හරියට ඒක බලන්න ඕනේ. දැන් පූසා කියනකොට කැට් කියනකොට ඒ කැට්ගේ සමහර ෆීචර්ස් තියෙනවා ඩොග්ගේ සමහර ෆීචර්ස් පූසට වඩා වෙනස් නේද? එක එක ඇනිමල්ස්ලට අතරේ වෙනස් තියෙනවා. ඒ වෙනස්කම් හරියට දැනගෙන ඔයාලා ඒ fill in the blanks කරන්න ඕනේ. ඔයාලා කැට් කියන එන්න ඕන තැනට ඩොග් කියලා ලිව්වොත් ඇනිමල් කෙනෙක්ගේ නම ලිව්වා කියලා එයාලා මාක්ස් දෙන්නේ නැහැ. අපි මේ පේපර්ස් බලනකොට ඔයාලට තේරෙයි අපි ඩිස්කස්ත් කරා ඔයාලගේ පේපර් එක ඔයාලගේ පේපර් එකේ වෙන්න ඇති සමහර ප්‍රශ්න තිබ්බා ඔය වගේ මේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකේ එක එක කියන්නේ පොඩ්ඩක් මැච් වෙන විදිහට උත්තර ලියලා තිබ්බා. නමුත් ලකුණු දෙන්න එපා කිව්වා අපිට ඒකට. හරිද? දැන් මේකේ කවුද අඳින්නේ ස්ක්‍රීන් එකේ? පුංචි ළමයි වගේ. හරි. දැන් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු. මේකත් ඔයාලා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන ටයිප් එකේ ක්වෙස්චන් එකක් තමයි. දන්නේ නැහැනේ බැරි වෙලාවත් මේ වගේ එකක් ආවොත් මේවට අපි කියනවා parallel writing කියලා. parallel writing කියලා කියන්නේ එයාලා පැසේජ් එකක් දෙනවා. ඒ පැසේජ් එක බලලා ඒ විදිහටම තව පැසේජ් එකක් ලියනවා. නමුත් ඒකේ තියෙන සමහර තොරතුරු විතරක් අපි දැන් වෙනස් කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔයාගේ අම්මා ගැන පැසේජ් එකක් එනවා. අම්මගේ නම, අම්මගේ වයස, අම්මගේ ජොබ් එක, අම්මගේ උස, අම්මා මොනවද කරන්නේ ගෙදර, ඒ වගේ අම්මා ගැන sentences 5ක් නැත්නම් 10ක් දීලා පැසේජ් එකක් එනවා කියලා හිතා ගන්නකො. ඊට පස්සේ යාලා කියනවා දැන් මේ පැසේජ් එක බලලා ඔයාගේ තාත්තා ගැන ලියන්න කියලා. එතකොට ඔයාලා මොනවද කරන්නේ? my mother is කියලා ලියපු එක ඔයාලා my father is කියලා පටන් ගන්නවා. ඊට පස්සේ අම්මගේ නම තිබ්බ තැනට තාත්තගේ නම දානවා. එතකොට my father is කියලා නම ලියනවා. ඊට පස්සේ motherට ලියලා ඇති she is 50 years old කියලා. එතන she වෙනුවට he කියලා අපි මාරු කරනවා. මාරු කළා තාත්තගේ වයස අම්මට 50 නම් තාත්තට 55 හරි තියෙන්න එපායි. එතකොට he is 55 years old කියලා. එතන වෙනස් කරන්න ඕන කොටස විතරක් වෙනස් කරලා අනිත් ටික ඔක්කොම මේ විදිහටම ලියනවා. ඒවට තමයි කියන්නේ parallel writing කියලා. parallel writing එකේදී අපි වෙනස් කරන්න ඕන කොටස විතරයි අපි වෙනස් කරන්නේ. ඒ වෙනස් කරන්න ඕනේ කොටස තමයි යාලා මෙතන මේ box එකේ දීලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මොනවද මේ passage එකේ තියෙන්නේ කියලා. girl කෙනෙක් Sujata Pereira is a Sri Lankan. She lives with her family in the southern part of Sri Lanka. She is an undergraduate at the University of Ruhuna. Her favorite subject is history. Her hobby is visiting ancient ruins. දැන් මෙතන බලන්න අපි මාක් කරගෙනම යමු. මෙතන පළවෙනි sentence එක තියෙනවා. මෙතන දෙවෙනි sentence එක. මෙතන third sentence එක. මෙතන fourth sentence and here you have the fifth sentence. ලියවෙන්නෙත් නෑ මට ඒක. හරි. sentences 5ක් මෙතන තියෙනවා. එයාලා ඒක තමයි දීලා තියෙන්නේ
write a paragraph of 5 sentences කියලා. හරි. දැන් බලන්න අපි දැන් මාක් කරගමු මොනවද මෙතන තියෙන දේවල් කියලා. හරිද? ඉස්සල්ලාම මේ මිනිහයාගේ නම. හරිද? සුජාතා පෙරේරා is a ශ්‍රී ලංකන්. මෙයාගේ ගම දීලා තියෙනවා මෙතන. හරිද? මේකත් එක්ක මේ සයිඩ් එකේ තියෙන chart එකත් බලා ගන්න. මෙතන සුජාතා පෙරේරා, රවි රාජ්. ඊළඟට country දීලා තියෙන ශ්‍රී ලංකා, ඉන්දියා. ඒ වගේම මෙතන southern part of Sri Lanka. මෙතන දීලා තියෙන north කියන section එක දීලා තියෙනවා. හරිද? table එකේ. ඊළඟට තුන්වෙනි sentence එකේ she is an undergraduate at the University of Ruhuna. බලන්න මෙතන University of Ruhuna තියෙනවා. මෙයාගේ රාජ්ගේ මොකද්ද තියෙන්නේ? University of Delhi. එතකොට අපි මාක් කරගන්න ඕනේ කොටස මොකද්ද? University of Ruhuna කියන එක. ඊළඟට her favorite subject is history. මෙතන මෙයාගේ subject මැඩම් අතන මේ ෆැමිලි කියලා තියෙන තැන ඔව් එතනත් එද කොටුවා මම ඒක නෝට් කරේ නෑ. family. මෙතන her family කියලා තියෙනවා. අරයාගේ තියෙන්නේ grandparents. හොඳ පුතා හොඳට නෝට් කරලා තියෙනවා. මම ඒක ඇත්තටම නෝට් කරේ නෑ. මිස් වුණා මට. එහෙම තමයි මිස් වෙනවානේ. ඔයාලටත් එහෙම වෙන්න ඉඩ තියෙන ගොඩාක් කල්පනාවෙන් කරන්න. එතකොට University of Ruhuna subject is history and mathematics තියෙනවා. අපි එතන history එක එතකොට මාක් කරන්න ඕනේ. ඊළඟට visiting ancient ruins, traveling with friends. අපි එතකොට මේකත් මාක් කර ගන්නවා. දැන් බලන්න මෙතන එයාගේ නම වෙනස් වෙනවා. මෙතනත් නම, country එක හරි කාත් එක්කද ඉන්නේ කියන එක මොකද්ද මේ university එක ඊට පස්සේ favorite subject එක hobbies 1 2 3 4 5 6 points මෙතන වෙනස් වෙනවා. ඒ 6 points උනාට මෙන්න මේකේ තියෙන දෙක වෙන වෙන තැන්වල තියෙන එකයි මට මෙතන මිස් උනේ. දැක්කද? ශ්‍රී ලංකා කියලා තිබ්බා ඊට පස්සේ southern part කියන එක family එකට එහා පැත්තේ තිබ්බේ. මට ඒකයි මෙතන මිස් උනේ. ඒ වගේ ඔයාලටත් මිස් වෙන්න ඉඩ තියෙනවා. අපි දැන් බලන්න ඕනේ අපි මාරු කරන්න ඕනේ points මොනවද කියන එක. මෙතන නම මාරු කරන්න ඕනේ. රට කාත් එකද ජීවත් වෙන්නේ, කොයි පළාතේද, ඊළඟට යුනිවර්සිටි එක, ඊළඟට යාගේ සබ්ජෙක්ට් එක, ඊළඟට හොබි එක. ඒතර 1 2 3 4 5 6 7 points තියෙන අපිට මාරු කරන්න. points 7ක් තියෙනවා මාරු කරන්න. හරිද? ඒක පළවෙනි දේ ඔයාලා නෝට් කරගන්න ඕනේ. ඊළඟට බලන්න මේක ගර්ල් කෙනෙක්නේ නේද? මෙයා ෆීමේල් කෙනෙක්. රවි රාජ් කියන්නේ පිරිමියෙක් කෙනෙක්. එතකොට අපි තව දෙයක් මාරු කරන්න ඕනේ. මෙතන මෙන්න මේ she කියලා තියෙනවා. ඊළඟට her කියන්නේ female pronouns තියෙනවානේ. she, her කියන ඒවා ඔක්කොම අපි මාරු කරන්න ඕනේ මොකටද? he and his කියන එකට. අපි ඒකත් මාක් කරගමු. මම මේක මකන්නම් අර රතු පාටෙන් දීලා තියෙනවා. මේක මාක් කරා. ඊළඟට බොක්ස් එක දාලා තිබේ ඒකත් මැකුණා. University of Ruhuna කියන එක. හරි. මැකෙන්නෙත් නෑ මේවා. හරි. sorry එතකොට her කියන එක අපි කරා. ඊළඟට මොනවද කරන්නේ? තව කොහෙද තියෙනවද? මෙතන තියෙනවානේ her එක. ඕකේ. ආයෙ කොහරි මාරු කරන්න තැන් තියෙනවද කියලා මට කියන්න. තියෙනවද නැද්ද? කතා කරන්න. ළමයි ඉන්නවද ඔයාලා? නෑ මැඩම්. එහෙනම් කතා කරන්නකෝ අප්පා. කියන්න උත්තර ටික කියන්න. මං විතරනේ කතා කරන්නේ. මට උගලත් එක්ක රිදෙනවා.
දැන් මම මාක් කරලා තියෙන ඔක්කොම හරිද? ඔව් මැඩම්. හරි මැඩම්. හරි. හරි මැඩම්. දැන් නෝට් කරගන්න. දැන් අපි මෙතන බොක්ස් එකේ තියෙනවා වෙනස් කරන්න ඕනේ. ඊළඟට බ්ලූ කලර් එකේ තියෙන සර්කල් එකේ තියෙනවා වෙනස් කරන්න ඕනේ. ඉතුරු ටිකට මොනවද කරන්නේ? මෙතන is තියෙනවා, lives with කියලා තියෙනවා, in the මෙතන of ශ්‍රී ලංකා එක මොනවද වෙන්නේ? දැන් මෙයා ශ්‍රී ලංකා හින්දා of ශ්‍රී ලංකා කියන කොටස එනවා. අපි දැන් රවිරාජ් කියන එක කෙනා ඉන්දියාවේනේ. එතකොට අපිට මේ කොටසත් වෙනස් කරන්න අවශ්‍යයි. හරිද? ඊළඟට අන්ඩර් ග්‍රැජුවේට් අද්ද ඕන වෙනස් කරන්න ඕනේ. ෆේවරිට් සබ්ජෙක්ට් ඕනේ. හොබි ඉස් ඕනේ. එතකොට අපි දැන් දන්නවා මේ කොළ පාට බොක්ස් එකේ තියෙන ඒවායි බ්ලූ කලර් සර්කල් එකේ තියෙන ඒවායි අපි අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනේ කියලා. දැන් ඔයාලා රවිරාජ්ගේ ඩීටේල්ස් තියනවා ඔයාලා ගාව. දැන් මේක මේ වෙනස් කරන්න ඕනේ ටික විතරක් තියාගෙන වෙනස් කරන්න බලන්න. විනාඩි 2කින් ලියන්න. මැඩම් ලිව්වා. ලියලා ඉවරයිද කට්ටිය? ඔව් මැඩම්. එතකොට මැඩම්. හරි. අපි එහෙනම් ඒක බලමු. සුජාත පෙරේරා වෙනකොට අපිට එන්න ඕනේ රවිරාජ් is ඉන්දියන්. Indian වෙන්න ඕනේ. දැන් මෙතන තිබ්බා ශ්‍රී ලංකා හින්දා I එකෙන් පටන් ගන්න ඉන්දියා කියන එක. එතකොට අපි an Indian වෙන්න ඕනේ. ඒවා හරියට දැන් මෙතන අපි ඒක මාක් කරේ නෑ. නමුත් ලියනකොට අපි දන්නවා වර්ඩ් එකක් වවල් එකෙන් පටන් ගන්නවා නම් අපි an කියන එක දාන්න ඕනේ කියන එක. එතකොට අපි එතන ඒක හරියට ලියා ගන්න ඕනේ. an Indian full stop. එතකොට she වෙනුවට එන්න ඕනේ he lives with his grandparents. his grandparents Parents in the north part of India. parents In the north part the- of India. southern නේ තියෙන්නේ මෙතන. එතකොට north part කියනවාද අපි northern කියනවාද? north part. northern part. මෙතන බලන්න මෙතන south කියලා තියෙනවා එයාලා ලියලා තියෙන්නේ southern. ඒතර north කියලා තිබ්බනම් කොහොමද එන්න ඕනේ ඒක? northern කියලා. ඒ විදිහටම තමයි ලියන්න ඕනේ. වෙනසක් මොනවත් කරන්න බෑ. හරිද? northern මොකද්ද? part of India. of India. හරි. ඒකත් හරි. ඊළඟට කියන්නේ මොකද්ද? he His and His and Undergraduate at the University at of the University of Delhi. graduate at the university එකේ capital U එක දාන්න ඕනේ. University of Delhi. Delhi. හරිද? Delhi. Okay. ඊළඟට his Favorite subject is mathematics. is mathematics. ඔයාලා ලියන්න එපා මේකේ මට ලියවෙන්නේ නැහැ. Mathematics. His hobby is is traveling with friends. Friends. traveling with friends. හරිද? බලන්න අපි වෙනස් කරපු ටික ආයෙ මෙතන බොක්ස් එකක් විදිහට දාමු. රවිරාජ් සුජාතා පෙරේරා වෙනුවට රවිරාජ් දැම්මා. ශ්‍රී ලංකන් වෙනුවට ඉන්දියන් දැම්මා. ඊළඟට ෆැමිලි වෙනුවට ග්‍රෑන්ඩ් පේරන්ට්ස් දැම්මා. Grandparents. ඊළඟට in the northern part of India කියන එක දැම්මා. ඊළඟට University of Delhi කියන එක දැම්මා. Delhi. ඊළඟට history කියන එකට mathematics කියන එක දැම්මා. visiting ancient ruins කියන එකට traveling with friends කියන එක දැම්මා.
හරිද? ඒ වගේම අපි blue color එකකින් mark කරගත්තා. he කියන එක he ඊළඟට his බලන්න දැන් ඔයාලට වෙනස පේනවා ඇති. දැන් මෙතනත් අපි sentences පහයි ලියලා තියෙන්නේ. වෙනස් කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය දේ විතරයි. කිසිම අනිත් ඒවා කිසිම දෙයක් වෙනස් කරේ නැහැ. මෙතන විතරක් වෙනුවට එකයි n එකයි වෙනස් වුණා. මොකද මේ ඉන්දියා ශ්‍රී ලංකා කියන වචන දෙක හින්දා. vowel එකක් හින්දා කලින් එක n වුණා. මේක අමාරුයිද? මේක අමාරු එකක් නෙවෙයි. මේක නෑ මැඩම්. ලියන ඇක්ටිවිටි එකක් තමයි මේක. රයිටිං ඇක්ටිවිටි එකක් වගේ තමයි. හැබැයි මේක ඇත්තටම මේකේ ෆෝම් එක රීඩින් එකක්. මේක රීඩ් කරලා මේකට ලියන එකනේ. හැබැයි මේකේ ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා ලියන්න ඕනේ කොටසක් තියෙනවා. ගොඩාක් ළමයි මේවා අතාරිනවා. ලියන්න ආවම ටග්ගලා බය වෙලා අතාරිනවා. එහෙම අතාරින්න ඕනේ නැහැ. හොඳට ලේසි ඇක්ටිවිටි එකක් තමයි එතන තියෙන්නේ. තව එකක් බලමු අපි. මේක නම් පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක්. පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එක ගැන මම ගාව ටියුට් එකක් තියෙනවා. මම ඒ ටියුට් එක ඔයාලට එවන්නම්. ඊට පස්සේ අපි කොහොමද පික්චර්ස් ඩිස්ක්‍රයිබ් කරන්නේ කියලා බලමු. මම හිතන විදිහට ඔයාලට මේ වගේ එන්නේ නැහැ. ඔයාලට එන්නේ මෙහෙම එකක්. ඉන්න මම ඒක පෙන්නන්නම් ඔයාලට. ගොඩාක් වෙලාවට ඔයාලට එන්නේ මෙන්න මේ වගේ එකක් ඉන්න. මේ වගේ එකක් එන්නේ. මෙතන බලන්න පික්චර් එක දීලා තියෙනවා. පික්චර් එක ගොඩාක් ක්ලියර් කියලා නෑ. හැබැයි අපිට බලලා ලියන්න පුළුවන්. මෙතන ඔයාලට උත්තර දීලා නෑ යාලා. සමහර වෙලාවට උත්තර දෙයි. උත්තර දුන්නොත් මෙතන උත්තර ටිකක් එනවා. ඒ උත්තර ටිකකින් හරි එක තෝරලා මෙතන ලියන්න ඕනේ. ඒක ගොඩාක් ලේසි එහෙම ආවනම්. එහෙම නැත්නම් ඔයාලා මේ වගේ බ්ලැන්ක් එකට අදාළ උත්තරේ මේ පික්චර් එකෙන් හොයලා දාන්න ඕනේ. දැන් මෙතන මේසයක් උස්සන් යනනේ කට්ටිය. මේක ටේබල් එකක් කියලා හොඳට පේනවා. මෙතන ඔයාලට කවදාවත් බෙඩ් එකක් කියලා ලියන්න බෑ. බෙඩ් එක ඉන්නේ මෙතන. හරිද? chairs තියෙනවා, brooms තියෙනවා. දැන් මෙතන එක්කෙනෙක් බිත්තියනේ අතුගා මෙයා කරන්නේ, ඩස්ට් කරන්නේ. අපිට කියන්න බෑ වින්ඩෝ එක ඩස්ට් කරනවා කියලා. හරිද? එතකොට මේ වගේ එයාලා උත්තර දීලා කරනකොට අපි ගොඩාක් accurate answers තමයි දෙන්න ඕනේ. මේ ළමයා උස්සන් ඉන්නේ flower vase එකක්. අපිට කියන්න බෑ he's carrying a box කියලා කියන්න බෑ. නැත්තම් he's carrying a bucket කියලා කියන්න බෑ. මෙතන අපිට හොඳට පේනවා flower vase එකක් උස්සන් එනවා කියන එක. ඒතකොට ඒකට අදාළ විදිහට තමයි අපි උත්තර දෙන්න ඕනේ. හරි. අපි දැන් බැලුවා 2000 මොන පේපර් එකද බැලුවේ 10 පේපර් එක 2010 පේපර් එකේ අපිට තිබ්බා මේක ඊළඟ 2012 පේපර් එක 11 පේපර් එකේ අපිට මොනවද තියෙන්නේ ඒකේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා ඒක කමක් නැහැ ඒක හැම අපි අතාරින්න අපි ඒක කරමු දැන් ඔයාලා යන්න 2012 පේපර් එකට ඒක විතරක් අපි දැන් බලමු මේ පේපර් එක බලන්න මේකත් අපි කලින් කරා විදිහටම තමයි read the description about Mr. Siripala and write a similar description about Miss Rani කලින් එකේ female කෙනෙක් ගැන දීලා male කෙනෙක් ගැන ලියන්න කිව්වා හැබැයි දැන් male කෙනෙක් ගැන දීලා female කෙනෙක් ගැන ලියන්න තියෙනවා use the information given in the table write 5 sentences එතකොට මෙතන මම හිතනවා sentences 5 විදිහට තමයි බෙදලා තියෙන්නේ අපි බලමු මොනවද තියෙන්නේ කියන එක පළවෙනි එක Mr. Siripala is a clerk first sentence okay who works in an office in Boralla දෙවෙනි sentence එක his hometown is Gampaha third sentence he comes to office by train fourth sentence he usually works from 9 to 5 fifth sentence he says he enjoys traveling and meeting people sentences පහයි තියෙන්නේ එතකොට යාලා ඒකට තමයි මෙතන යාලා දීලා තියෙන්නේ ඔයාලට sentences පහක් ලියන්න කියලා අඩු කරලා ලියන්න බෑ කියන්නේ මේ ඔක්කොම ටික ඔයාලා මෙන්ෂන් කරන්න ඕනේ දැන් ඔයාලගේ මං හිතනවා ඔයාලගේ පේපර් එකේ මෙහෙම ක්වෙස්චන් එකක් ආවා ඒකේ සමහර ළමයි ලියලා තිබ්බා දැන් මං හිතන්නේ ඔයාලගේ ගම ගැන ලියන්න තිබ්බා හරිද
ඒකේ එයාලා දීලා තිබ්බ ඔක්කොම ඩීටේල්ස් ඔයාලගේ ගම ගැන ලියනකොට ඔයාලා ලියලා තිබ්බේ නැහැ. සමහර කට්ටිය පැරග්‍රාෆ් එක පොඩ්ඩක් ලොකු පැරග්‍රාෆ් එක ගොඩාක් ඒවා යට එන්න ඕනේ කෑලි ගොඩාක් ඒවා අතහැරලා තිබ්බා. හරිද? තව ඒ වගේ දේවල් ඔයාලා කරනකොට ගොඩාක් පරිස්සම් වෙන්න. ඒක පැරලල් රයිටින් එකක්. ඒක පේපර් එක බලනකොට මම හිතාගත්තා ඔයාලට මේකේ ලෙසන් එකක් කරන්න ඕනේ කියලා. ඔයාලට මේකේ තව ප්‍රැක්ටිස් කරන්න ඕන නම් මට කියන්න මම ලෙසන් එකක් ලෑස්ති කරන්නම් මේකට වෙනම. මේක එච්චර අමාරු නෑ මේක ලියන එක හරිය ලේසි. දැන් අපි බලමු මිස්ටර් සිරිපාල ජොබ් එක තියෙනවා work place home town transport working hours interest. හරිද? අපි කලින් වගේම මේකත් මාක් කරමු. ඉස්සෙල්ලාම අපි ලියන්න ඕන චේන්ජ් කරන්න ඕනේ name එක. ඊළඟට job එක. ඊළඟට works in an office in Boralla. ඊළඟට hometown is Gampaha. ඊළඟට office he comes to office by මොකක්ද එන්නේ වාහනේ train. Then he usually works from 9 to 5. He says he enjoys traveling and meeting people. හරිද? මේ ටික අපි වෙනස් කරන්න ඕනේ main දේවල්. ඊට පස්සේ අපි වෙනස් කරන්න ඕනේ එයාලගේ pronoun එක. එකක් his කියලා තියෙනවා මෙතන. n එක a වෙනවා. ඔව්. ඔව් මෙතන n එක වෙන්න ඕනේ. ඒක ලියනකොට මාරු කරගත්තා නම් හරි. මෙතන pronoun එකක් තියෙනවා. මෙතන තියෙනවා. අතන මේ මෙතනක් තියෙනවා. ඉතරයිනේ. මෙතනක් තියෙනවා. හරිද? එතකොට දැන් අපි බලමු කොහොමද මේක වෙනස් කරන්න කියලා. ඔයාලා වෙනස් කරලා ලියලා තියෙන්නේ? ඔව් මැඩම්. හරි. එහෙනම් අපි මේක බලමු. තව විනාඩි දෙකකින් මේක ඕෆ් වෙනවා. ඊට කලින් අපි ටක් ගාලා මේක බලමු. එතකොට කොහොමද එන්න ඕනේ? මිස්ටර් සිරිපාල වෙනුවට අපිට එන්න ඕනේ මිස් Rani. is a teacher Teacher. Teacher who works Works in in a school in Kandy. school in Kandy. She hometown is her hometown. එතකොට මම දැන් his කියලා කියන්න බෑ. her කියන්න ඕනේ. her hometown is Hatton. she She comes comes to school He comes to school by bus. by bus. comes to school by bus. She usually He usually works from 7:30 to 1:30 p.m. works from දැන් මෙතන එයාලා වෙලාව දීලා තියෙන 9 am 5 pm කියලා. මෙතන හැබැයි එයාලා ලියලා තියෙන්නේ 9 to 5 කියලා. වෙලාව එයාලා දීලා තියෙන්නේ 9 am to 5 pm කියන එක. හැබැයි ලියලා තියෙන්නේ 9 to 5. ඔයාලා මේ ස්ට්‍රක්චර් එකම තමයි යූස් කරන්න ඕනේ ලියන්න. එතන කොහොමද ලියන්න ඕනේ? 7:30 to 1:30. අකුරෙන්ද ලියන්න ඕනේ ඉලක්කම් වලින්ද? අකුරෙන්. අකුරෙන්. ඒකේ ලියලා තියෙන විදිහටම තමයි අපි ෆලෝ කරන්න ඕනේ. 7:30 to 1:30. ඊළඟට she says she says says she enjoys Enjoys helping her pupils. pupils. අමාරුයිද මේක? නෑ අමාරු නෑ නෑ. මැඩම්. තමයි අපි ලියන්නේ. දැන් මෙතන මිස් රාණි කියලා පටන් අරන් තියෙන හින්දා අපි ඒක මිස් රාණි කියන එක ලියන්න නැතුව is කියලා මෙතනින් පටන් අරන් තියෙන්න ඕනේ. තේරුණාද? මේ වගේ ඔව් අහන්න. මැඩම්. තව ටිකක් වෙලා ඔයාලට එවන්නම්. ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න මේවා කරලා. හා මැඩම්. දැන් ක්ලාස් එක තව ටිකකින් ඉවර වෙනවා. ඒ නිසා මම ඔයාලගේ එකපාරක් තව ඇටෙන්ඩන්ස් එක මාක් කරගන්නම්. දැන් 17යි ඉන්නේ. භාගයක් ගිහිල්ලත් එක්ක පන්තියෙන්. මම ඔයාලට අර නෝට් එක එවන්නම් WH questions ගැන මම දීලා තිබ්බ නෝට් එක ඔයාලට එවන්නම්. ඒකේ නෝට් එක ලියා ගන්න මම questions ටිකකුත් එවන්නම්. ඒකත් කරන්න. හරිද? හා මැඩම්. හරි. දැන් ඔයාලා යන්න එහෙනම්.